තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල අවසාන විභාග පන්තිය බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව සිදු කරනු ලබන 5 වෙනි දවස. 5 වෙනි දවස. හැම දවසකම අඟහරුවාදා උදේ 9 ඉඳලා 10 දක්වා පැය තුල අපි මේ පන්තිය පවත්වනවා. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook page එක සහ ඒ වගේම පිරිවෙන දහම් පාසල කියලා අපේ සමූහයක් තියෙනවා. ඊට අමතරව දහම් පාසල අවසාන විභාග පන්ති එකමුතු කියන අපේ සමූහයේ ඔස්සේ මේ පාඩම් මාලාවට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. දහම් පාසල් විභාග සඳහා කැමැත්තක් දක්වන, ලැබියාවක් දක්වන දරුවන් වන ඔබටත් ඒ වගේම ගුරුවරුන් විදිහට ඉදිරියට දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙමින් සිදු කරමින් සිටින ආචාර්යවරුන්ටත් මේ සාකච්ඡාවන් ගොඩක් වැදගත් වේවි. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සහ Facebook පිටුව සහ එහා සම්බන්ධ සියලුම සම්බන්ධතාවයන් ඔස්සේ අපි විශාල සේවයක් දහම් පාසල් දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබනවා. මීට කලින් අපි කතා කළා ත්‍රිලක්ෂණය කියන මාතෘකාවට කලින් තිබුණු පාඩම් දෙකම. මුලින්ම තිබුණු පාඩම් දෙකම පටිච්ච සමුප්පාදය පිළිබඳව කතා කළා. ඊළඟට අපි කතා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන. අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ත්‍රිලක්ෂණය කියන මාතෘකාව. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ 3 වෙනි පාඩම පෙරලගෙන අපි මේ පාඩමේ තියෙන විශේෂ කරුණු, විශේෂ තොරතුරු, මේ පාඩම් වලට අදාළව කොහොමද ප්‍රශ්න පත්‍රවලදී ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ, වසර කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න පත්‍ර ඇසුරු කරගෙන අපි සාකච්ඡා කරමු. මේ නිවාඩු කාලේ ඔබට ගොඩක් හොඳින් මේ විභාග සඳහා සූදානම් වෙන්නට පුළුවන් අවස්ථාව තියෙනවා. උනන්දුවෙන්, උවමනාවෙන් මේ පාඩම් වලට සම්බන්ධ වෙමු. ත්‍රිලක්ෂණය. ලක්ෂණ 3ක් ගැන තමයි කියවෙන්නේ. ත්‍රිලක්ෂණය. ලෝකයේ තියෙන ලක්ෂණ 3ක්. ප්‍රධානම ලක්ෂණ 3ක් ගැන තමයි කියවෙන්නේ. අපි බලමු පාඩමේ කොහොමද තොරතුරු තියෙන්නේ කියලා. සත්වයා හා ලෝකයේ පිළිබඳව අන්තර්කාලීනව විද්‍යමාන යථා ස්වභාවය අවබෝධ කර ගැනීම බෞද්ධ පරමාදර්ශී ජීවිතයේ අග්‍රඵලය වෙයි. පුංචි වාක්‍යයක්. හැබැයි ගොඩාක් දේවල් කියන වාක්‍යයක්. සත්වයා හා ලෝකයේ පිළිබඳව අන්තර්කාලීනව විද්‍යමාන ලෝකයයි සත්වයයි පිළිබඳව අන්තර්කාලීනම හැමදාටම හැම දවසකම විද්‍යමාන පේන්න තියෙන යථා ස්වභාවය, ඇත්තම ස්වභාවය, නියම ස්වභාවය අවබෝධ කර ගැනීම බෞද්ධ පරමාදර්ශී ජීවිතයේ අග්‍රඵලයයි. බෞද්ධ ජීවිතේ අවසානම ඵලය සහ අග්‍රම උසස්ම ඵලයේ ප්‍රතිඵලය වෙනවා. මොකක්ද මේ කියන්නේ? බෞද්ධ පරමාදර්ශය හිම නැත්නම් බෞද්ධයාගේ අවසානම අරමුණ වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම. නිවන් අවබෝධ කරගන්නට නම් ලෝකයේ සහ සත්වයා පිළිබඳව පවතින නියමම ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. ඒ නියමම ස්වභාවය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ විදර්ශනාව පහළ කරගන්නවා කියන එක. මොකක්ද විදර්ශනාව කියන්නේ? ඔබ බුද්ධ ධර්මයේ විෂයන් හදාarලා ඇති. ඒ නිසා මේ ගැන දන්නවා. ඊට අමතරව ඔබ 10 ශ්‍රේණිය සහ දහම් පාසලේ අනිකුත් ශ්‍රේණි වලට අදාළ පාඩම් වලදී මේ ගැන ඉගෙනගෙන ඇති. විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට ලෝකය දකින්න එක.
අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිච්ච දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ තුනට අනුව ලෝකයේ දිහා බලන එක සහ ලෝකයේ දකින එකට කියනවා විදර්ශනාව කියලා. නිවන් අවබෝධ කර ගැනීමේදී අනිවාර්යයෙන්ම විදර්ශනාව පහළ කරගත යුතුයි. අනිච්චාදි වශයෙන් විවිධේහි ආකාරයේහි පස්සතීති විපස්සනා. මේ සඳහන් වෙන වාක්‍යයට සම්බන්ධ නිසායි අපි මේ තරම් දිගට ඒ ගැන කතා කරන්නේ. බලමු අපි ප්‍රකාශයත් අනිච්චාදි වශයෙන් විවිධේහි ආකාරේහි පස්සතීති විපස්සනා. අනිත්‍ය ආදී වශයෙන් විවිධ ආකාරයෙන් දැකීමට විපස්සනාව කියලා කියනවා කියන අදහස තමයි එතන තියෙන්නේ. එහෙනම් බෞද්ධයාගේ පරමාදර්ශය වෙන උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නට නම් අපි අනිවාර්යයෙන්ම දැකිය යුතුයි මේ අපි සඳහන් කරන ලක්ෂණ තුන. නැවත වතාවක් ඒක බලමු. ඒ වාක්‍ය බලමු. සත්‍ය හා ලෝකයේ පිළිබඳව අන්තර්කාලීන විද්‍යමාන යථා ස්වභාවය අවබෝධ කර ගැනීම බෞද්ධ පරමාදර්ශී ජීවිතයේ අග්‍රඵලයේ වේ. හරි. ඒක දැන් ඔබට තේරෙන්නට ඇති. ඊළඟට මිනිසා රාග දෝෂ මෝහයන්ගෙන් වෙලී සිටින තාක්කල් කිසිවක නිර්වද්‍ය ස්වභාවය අවබෝධ කොටගත නොහැකිය. මිනිස්සුන්ට ඇයි කිසිම දෙයක නිවැරදි ස්වභාවය අවබෝධ කරගන්නට බැරි වෙලා තියෙන්නේ? ලෝකේ තියෙන හැම දෙයකම පණ ඇති පණ නැති හැම දෙයකම ලක්ෂණ මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන. හැබැයි අපිට හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේන්නේ නැහැ. ඇයි ඒ? රාග සහ දෝෂ සහ මෝහ කියන අකුසල සිතුවිලි අපේ හිතේ ක්‍රියාත්මක වෙන නිසා. අපි රාගයට යට වුණාම අපි ඒ රාගයෙන් දකින දේවල් කිසිම දෙයක අනිත්‍ය ස්වභාවය පේන්නේ නැහැ. දුක් සහගත ස්වභාවය පේන්නේ නැහැ. හැබැයි දුක් සහගත ස්වභාවයටපත් වෙනවා. ඒක පේන්නේ නැහැ, ඒක හිතන්නේ නැහැ. ඊළඟට අනාත්ම මගේ කියලා ගන්න දෙයක් නැහැ. විනාශ වෙලා යනවා, නරක වෙලා යනවා, කුණු වෙලා යනවා, ලෙඩ වෙලා වයසට ගිහිල්පත් වෙනවා, දි รา පත් වෙනවා. එහෙම කියලා අපිට පේන්නේ නැහැ. එහෙනම් මිනිස්සු ඇයි මිනිසා රාග දෝෂ මෝහයන්ගෙන් වෙලී සිටින තාක්කල් කිසිවක නිර්වද්‍ය ස්වභාවයේ අවබෝධ කොටගත නොහැකිය. නියම ස්වභාවය අපිට පේන්නේ නැහැ. එහෙනම් නියම ස්වභාවය අපිට පේන්නේ නැති වෙන්නට හේතු වෙන අකුසල මූල තුන තමයි මේ සඳහන් වෙන්නේ. රාග දෝෂ මෝහ. රාගයයි දේශයයි මෝහයයි. රාග දෝෂ මෝහ. අපි අභිධර්මයේ කොටසේදීත් මේ ගැන කතා කරනවා. එහෙනම් ඇයි අපිට ලෝකේ නියම ස්වභාවය පේන්නේ නැත්තේ? නියම ස්වභාවය පේන්නේ නැති වෙන්න හේතු වෙන අකුසල් මොනවද? රාග දෝෂ මෝහ. අපි බලමු පහුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍රවල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලාත් මේ පාඩම් වලට අදාළව. හරි. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේද ප්‍රශ්න පත්‍රය තමයි අපිට බුද්ධ චරිතය. ඊළඟට අපි ඊයේ කතා කළා බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේද ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට දැක්වෙන ප්‍රශ්නේ අවශ්‍යයි ප්‍රශ්න පත්‍ර
ඉල්ලුම් කරන්න අපි ලබා දෙනවා. ත්‍රිලක්ෂණයේදී සියලු ධර්මයන් බෙදෙන කොටස් දෙක නම් කරන්න. ත්‍රිලක්ෂණයේදී සියලු ධර්මයන් බෙදෙන කොටස් දෙක නම් කරන්නට කියන ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු දෙකක ප්‍රශ්නයක්. එම කොටස් ගැන හැඳින්වීමක් කරන්න. ඒ කොටස් දෙක හඳුන්වන්නට කියලාත් කියනවා. යමක් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නම් එහි දුකද ඇත. යද නිච්ඡං තං දුක්ඛං මෙය පැහැදිලි කරන්න. අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදය බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවර වේ. මේ පිළිබඳව අදහස් දක්වන්න. අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදය. අනාත්ම ලක්ෂණය හොඳින් දැනගන්න එක, සම්පූර්ණ වශයෙන් දැනගන්න එක තමයි බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන අදහස බවට පත් වෙන්නේ කියන ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු 2018-2019 අවුරුද්දේ ත්‍රිලක්ෂණය කියන පාඩමට අදාළව කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඔව්. නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය නම් කරන්න. ලක්ෂණත්‍රය මොකක්ද කියලා නම් කරන්නට කියලා කියනවා. අපි දැන් ඒ ගැන තමයි කතා කරමින් ඉන්නේ. ඒ වයින් දෙකක ස්වභාවය හඳුන්වා දෙන්න. දෙකක ස්වභාවය හඳුන්වා දෙන්නට කියලා කියනවා. ලකුණු 4ක් ලැබෙනවා. මේ ලක්ෂණත්‍රයට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා ඒ බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය මම මුලින් සඳහන් කළා. එම ලක්ෂණත්‍රයට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා ලකුණු 6ක් ලැබෙනවා. මෙම ලක්ෂණත්‍රයට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා එය බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. විදර්ශනා භාවනාව මෙම ලක්ෂණත්‍රයට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා එය බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න. විදර්ශනාව ගැන ඉගැන්වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකය ගැන උගන්වන්නේ. විදර්ශනාව ගැන ඉගැන්වෙන්නේ බුදුදහමේ පමණයි. ඒක තමයි මේ කියන්නේ. එය බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයට අනුව ලෝකය ගැන විග්‍රහ කරන සහ විදර්ශනාව ගැන කියවෙන වෙනත් භාවනාවක් නැහැ. වෙනත් ඉගැන්වීමක් නැහැ. බුදුදහමටම ආවේනික භාවනාවම තමයි විදර්ශනා භාවනාව. සත්වයා හා ලෝකයේ පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට මේ ලක්ෂණ හේතු වන අයුරු දක්වන්න. සත්වයා හා ලෝකයේ පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කරගන්නට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන හේතු වෙන්නේ කොහොමද කියලා කතා කරන්නට, පැහැදිලි කරන්නට කියන ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරි. දැන් ඔබට තේරුණා කොයි වගේ ප්‍රශ්නද පහුගිය අවුරුදු වෙලා අහලා තියෙන්නේ කියලා. 2017 අවුරුද්දෙත් අහලා තියෙනවා මේ පාඩමට අදාළව ප්‍රශ්න අහලා තියෙනවා. ඊළඟට 2018-2019 අවුරුද්දෙත් අහලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ අවුරුද්දෙත් අහන්නට පුළුවන්. නිල්වන් උපැස් යුවලක් පැලඳ සිටින්නා ලොව සියල්ල දකින්නේ නිල්වන්වය. නිල්වන්වය. උපැස් යුවලක් කියන්නේ මොකක්ද? කණ්ණාඩි දෙකක්. කොයි පාට කණ්ණාඩි දෙකක්ද දාලා තියෙන්නේ? නිල් පාට. නිල් පාට කණ්ණාඩි දෙකක් දාගෙන බැලුවම අපිට පේන්නේ නිල් පාටට. සන්ග්ලාස් දෙකක් දාගෙන අපි යනකොට අඳුරුයි වගේ තමයි පේන්නේ. අර ගොඩක් ඇස්වලට අපහසු අවු රශ්මිය අඩු කරලා තමයි අපිට ලබා දෙන්නේ. ගස් බැලුවොත් ඒවත් ඒ පාටට පේන්නේ. වතුර දිහා බැලුවොත් ඒවත් ඒ විදිහටම තමයි පේන්නේ. පොළොව දිහා බලනකොට ඒත් එහෙමයි පේන්නේ. ඒ විදිහට පාට කණ්ණාඩියක් දාගෙන ඉන්න කෙනාට ලෝකයේ තියෙන දේවල් ඔක්කොම ඒ පාටට අනුව තමයි පේන්නේ.
ඇස හා රූපේ නිසා චක්කු විඤ්ඤාණය ඇති වේ. ඒවා එකිනෙක සම්බන්ධ වීම නිසා ස්පර්ශයත් එමගින් සුලභ දුක්ඛ හෝ උපේක්ඛා සහගත වින්දනයත් ජනිත වේ. හරි. අපි දැන් මේ නිල් පාට කණ්ණාඩි දෙකේ උපමාවට සම්බන්ධ කරලා බලමු. අපි රාග නිස්ෘත අදහසකින් යම් කිසි දෙයක් දිහා බැලුවොත් ඒක අපිට ඒ රාග නිස්ෘත රාගාධික සිතට අනුව තමයි පේන්නේ. ද්වේෂයට අනුව බැලුවොත් මොකද වෙන්නේ? ඒ ද්වේෂයට අනුව තමයි අපිට පේන්නේ. මෝහයට අනුව බැලුවොත් ඒත් එහෙමයි. ඒක තමයි මෙතනදී කිව්වේ. මෙතනදී සඳහන් කළේ අපි බලමු ඊළඟට තියෙන තොරතුරු. ඇස හා රූපේ නිසා චක්කු විඤ්ඤාණය ඇති වේ. ඇස සහ රූපේ නිසා චක්කු විඤ්ඤාණය ඇති වේ. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ඒක බලමු කොහොමද අපිට තේරුම් ගන්නට පුළුවන් කියලා. ඔන්න ඇස් දෙකක් තියෙනවා. මේ ඇස් දෙක කාගේ හරි ඇස් දෙකක් කියලා අපි හිතාගත්තොත් මේ ඇස් දෙක තියෙනවා. මේ ඇස් දෙකෙන් කාගේ හරි දිහා අපිට බලන්න පුළුවන්. මොකක් හරි දිහා බලන්න පුළුවන්. මේ ඇස් දෙක තියෙනවා. ඊට පස්සේ තව රූපයක් තියෙනවා. මොකක් හරි රූපයක් මේ පැත්තේ තියෙනවා. එතකොට ඒ රූපේ දිහා බැලුවම අපිට ඒ රූපය පේනවා. ඇස් දෙකක් තියෙනවා. ඒ ඇස් දෙකෙන් මේ පැත්තේ තියෙනවා. එහෙම නැත්නම් මේ පැත්තේ තියෙනවා. ඉස්සරහා තියෙනවා. පිටිපස්සේ තියෙනවා. ඒ විදිහේ මොකක් හරි රූපයක් තියෙනවා. ඒ රූපය දිහා බලන ඇස ඊළඟට රූපය. ඔව්. අපි බලමු ඒ වගේම රූපයක් ඇඳලා. ඒ වගේම රූපයක් අපි මෙතනින් ඇඳගමු. ඕනනම් ඒ රූපය අපිට මෙහෙම වෙනස් කරලා හදා ගන්නත් පුළුවන්. ඕනනම් අපි පාටත් වෙනස් කරගනිමු. පාටත් වෙනස් කරලා දැන් මෙතන කෙනෙක් ඉන්නවා, මෙතනත් කෙනෙක් ඉන්නවා. මේ දෙපැත්තෙම ඉන්න අයට දෙපැත්තෙම ඉන්න අය ගැන දෙන්න ගැන බලන්න පුළුවන්. මේ යාළුවට මේ යාළුවා දිහත්, මේ යාළුවට මේ යාළුවා දිහත් එහෙම බලන්න පුළුවන්. අන්නේ බලනකොට ඇති වෙන හිතක් තියෙනවා. දැන් මේ යාළුවට පේනවා මේ යාළුවව කොළ පාටයි. ඒ විදිහට පේනවා. මට වඩා පොඩි එහෙම බලන්න පුළුවන්. මේ යාළුවා මේ පැත්තේ ඉන්න යාළුවා දිහා බලනකොට අන්න ඒ වෙලාවේදී හිතක් ඇති වෙනවා. දැන් මෙතන තියෙන්නේ යාළුවෙක්ගේ මුහුණක් කියලා හිතන්න. දැන් මෙතන තියෙන පොල් ගෙඩියක්. එතකොට මේ යාළුවට ඇති වෙන්නේ මොකක්ද? පොල් ගෙඩියක් කියන හිතක්. ඇස පොල් ගෙඩියක් කියන රූපයක් කෙරෙහි යොමුනාට පස්සේ ඒ පොල් ගෙඩියක් කියන සිතක් තමයි ඇති වෙන්නේ. චක්කු විඤ්ඤාණය. එහෙම නැත්නම් බල්ලෙක් කියලා හිතන්න, පූසෙක් කියලා හිතන්න. එහෙම නැත්නම් හාමුදුරන් වහන්සේ නමක් කියලා හිතන්න. එතකොට ඒ වෙලාවේදී ඇති වෙනවා සිතක්. ඒවා එකිනෙක සම්බන්ධ වීම නිසා ස්පර්ශයත් එමගින් සුඛ දුක්ඛ හෝ උපේක්ඛා සහගත වින්දනයත් ජනිත වේ.
දැන් මේ දැකපු දේ එහෙම නැත්නම් ස්පර්ශයත් එමගින් ස්පර්ශ වුණානේ. දැන් මේ යාළුවගේ රූපය ඇහි ස්පර්ශ වෙනවා. රූපේ ස්පර්ශ වුණාට පස්සේ තමයි මේ යාළුවා ගැන අපිට දැනෙන්නේ. චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ. එහෙම යාළුවා කැමති යාළුවෙක් නම් මොකද වෙන්නේ? අපිට සතුටුයි. මගේ හොඳම යාළුවා කියලා අපිට සතුටු හිතෙනවා. දැන් මේ යාළුවා අපේ නරකම යාළුවා නම් මොකද වෙන්නේ? අපිට දුකක් ඇති වෙනවා. මට මේ විදිහට නරක දේවල් කරලා තියෙනවා. මට හිරිහැර කරලා තියෙනවා. එහෙම කියලා හිතනවා. ඊළඟට අපි සෙල්ලම් කර කර ඉන්නවා. ඒ වෙලාවේදී අම්මා එනවා. අම්මා එනවා අපිට පාඩම් කරන්නට කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට දුක් සහගත වේදනා අදහසක් ඇති වෙන්නේ, සතුටක්ද ඇති වෙන්නේ. ඔව්, ගොඩක් අය පාඩම් කරන්නට කැමති නැති නිසා දුකක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි පාරේ යනකොට මොනවා හරි දේවල් දකිනවා. අපිට පේනවා අපි ඒ ගැන මුකුත් හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. ඉස්සරහටම ගමන් කරගෙන යනවා. ඒ වෙලාවේදී ඇති වෙන අපිට උපේක්ඛා සහගත වින්දන. එහෙනම් සුඛ දුක්ඛ උපේක්ඛා කියලා. එහෙම නැත්නම් අදුක්කම සුඛ කියලාත් කියනවා. වේදනාව ආකාර තුනකින් විඳිනවා. මේ අපි කතා කළේ ඇහැ විතරයි. ඇහැ සම්බන්ධ කරගෙන විතරයි. ඇහැ විතරද අපිට තේරෙන්නේ? නැහැ. කනක් තියෙනවා. නහය, දිව, ශරීරය, මේ හැම එකකින්ම අපි මේ විදිහේ අරමුණු ගන්නවා. ඇහෙන් රූප විඤ්ඤාණ, චක්කු විඤ්ඤාණ. ඊළඟට කනෙන් සෝත විඤ්ඤාණ. නාසයෙන් ගහන විඤ්ඤාණ. දිවෙන් જીවහා විඤ්ඤාණ. කයෙන් කාය විඤ්ඤාණ. ඒ විදිහට විඤ්ඤාණ සිත් ලබා ගන්නවා. ඒ ලබා ගන්න ඒවා හැම එකක්ම අපි සුඛ දුක්ඛ උපේක්ඛා කියන ආකාර තුනෙන්ම ලබා ගන්නවා. හරි. පුද්ගලයා ඉන්ද්‍රිය ගෝචර අරමුණ පිළිබඳ සාවද්‍ය වූ සංකල්පයන් ඇති කරගන්නේ මේ වින්දනය නිසාය. අපි වැරදි අදහස් ඇති කරගන්නේ මොකක් නිසාද? අපි වැරදි අදහස් ඇති කරගන්නේ මේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් වැරදි අදහස් ඇති කරගන්නේ ඉන්ද්‍රිය ගෝචර අරමුණ පිළිබඳ සාවද්‍ය වූ සංකල්පයන් ඇති කරගන්නේ මේ වින්දනය නිසාය. වින්දනය නිසා වැරදි සහගත අදහස් ඇති කරගන්නවා. తాවකාලික වින්දනයක් නිසා. මගේ යාළුවගේ රූපේ දැක්කම අපි ඒ යාළුවෙක් හම්බ වුණා කියන එක ගැන විතරයි හිතන්නේ. ඉන් එහාට අපි මේ කතා කරන්න ලෑස්ති වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ තුනත් එක්ක මේ යාළුවගේ රූපයයි අපේ ඇහැයි එහෙම සම්බන්ධ වෙලා තියෙනවා කියන එක ගැන හිතන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි සාවද්‍ය සංකල්ප අදහස් ඇති කරගන්නේ. එහෙම අදහස් ඇති කරගන්නේ. ඇසට හමුවන කනට ඇසෙන නාසයට දැනෙන ඇසට හමුවන ඇහැට හම්බ වෙන කනට ඇහෙන නාසයට දිවට හෝ ශරීරයට දැනෙන සිතට අරමුණු වෙන සියල්ල නিত্য ස්ථීර සුභ සුඛ නিত্য ස්ථීර සුභ සුඛ නিত্য සුඛ ආත්ම විදිහට ගන්න. නিত্য සුඛ ආත්ම. අපි කතා කළේ ලෝකයේ තියෙන ලක්ෂණ තුන මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම. හැබැයි අපිට ප්‍රිය රූපයක් හම්බ වුණාට පස්සේ අපි ඒ ගැන හරි විදිහට හිතන්නේ නැතිව කල්පනා කරන්නේ නැතිව ලෝකයේ තියෙන නියම ස්වභාවය තේරුම් ගන්නේ නැතිව දකින්නකොට අපිට ඇහැට හම්බ වෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දිවට හෝ ශරීරයට දැනෙන දේවල්, හිතට අරමුණු වෙන දේවල් නিত্য සුඛ සුභ සුඛ වශයෙන් අරගන්න. බෞද්ධ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේදී එකී ග්‍රහණයන්ගෙන් මිදිය යුතුය. බෞද්ධ මාර්ගයේ ඉදිරියට ගමන් කරනකොට ඒ කියන නিত্য සුඛ සුභ වශයෙන් ගන්න එකකින් මිදෙන්නට ඕන.
මොකද නিত্য සුඛ සුභ වශයෙන් ගන්නට කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ ගැන තමයි අපි මේ ත්‍රිලක්ෂණය කියන මාතෘකාවෙන් ඉගෙන ගන්න. ත්‍රිලක්ෂණය කියන මාතෘකාවෙන් අපි මොකක්ද ඉගෙන ගන්නෙ? අපි ඉගෙන ගන්නේ ලෝකේ නিত্য සුඛ සුභ වශයෙන් ගන්න දෙයක් නැහැ කියන එක. නিত্য ස්ථීර සාස්වත කිසිවක් ලොව නැති බවත්. නিত্য ස්ථීර සාස්වත සදාකාලිකව පවතින කිසිම දෙයක් ලෝකේ නැති බවත්. එම අනිත්‍යතාව හෝ වෙනස් වීම එවන්නක් අපේක්ෂා නොකරන්නාගේ දුකට හේතු වෙන බවත්. ලෝකේ තියෙන්නේ නিত্য ස්ථීර සාස්වත කිසිවක් ලෝකේ නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? අනිත්‍ය ස්වභාවය. එම අනිත්‍යතාවය හෝ වෙනස් වීම, අනිත්‍යතාවය එහෙම නැත්නම් වෙනස් වෙන එක ඒ වගේ දෙයක් අපේක්ෂා නොකරන්නාගේ දුකට හේතු වෙන බව. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ හොඳම යාළුවෙක් නැති වෙලා ඉන්නවා. මොකක් හරි අනතුරක් සිද්ධ වෙලා මරණයටපත් වෙලා. අපි කැමතිද ඒක දකින්න? නැහැ. අපි එහෙනම් යාළුවා කවදා හෝ දවසක මේ වගේ තත්වයකටපත් වෙලා ජීවිතක්ෂයටපත් වෙලා සිටින්නට පුළුවන් කියලා කවදාකවත් හිතුවේ නැහැ. ඒකනේ අපි කියන්නේ කවදාවත් අපි නම් මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? යාළුවා රෝගයක් වැළඳිලා හෝ අනතුරකටපත් වෙලා හෝ ජීවිතක්ෂයටපත් වෙලා ඇති. ඔබට එහෙම අත්දැකීම් ඇති. අපිට එහෙම එවන්නක් අපේක්ෂා නොකරපු නිසා තමයි අපිට ගොඩාක් දුක හිතුනේ. ගොඩාක් දුක හිතුණා. ඒ අනිත්‍ය දුක යන දෙක ඇති තැන ඒ තමාය තමාගේය අත්තනී කියා කිසිවක් කිව හැකි කිසිවක් නොමැති බවත්. එහෙනම් වෙනස් වෙන්නේ නැතිව විනාශ වෙන්නේ නැතිව එහෙම පවතින දේවල් තියෙනවද? ඒ අනිත්‍ය දුක යන දෙක ඇති තැන ඒ තමාය තමාගේ අත්තනීය තමාගේ තමා කියන එක තමයි අත්ත කියලා කියන්නේ. තමාගේ කියලා අත්තනීය. එහෙම කිසිම දෙයක් ලෝකේ නැහැ. තමා කියලා දෙයක්වත් නැහැ. තමන්ගේ කියලා දෙයක්වත් ලෝකේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව බලනකොට තමා කියලා දෙයක් සහ තමන්ගේ කියලා දෙයක් නැහැ. තවත් ලොකු වෙනකොට මේ ගැන ඔබට ගොඩක් හොඳට අවබෝධ වෙයි. ඉතින් අපි මේ කතා කරන්නේ ලෝකේ පවතින නියම ස්වභාවයන් ගැන බුදුදහමේ ඉගැන්වෙන ආකාරය. යන ලක්ෂණත්‍රේ නිර්වාණගාමී මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කටයුතුය. අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන නිවන් මගේදී නිර්වාණගාමී මාර්ගයේදී අපි අවබෝධ කරගත යුතුය. බුදුදහම අනුව විශ්වය හා විශ්වය තුළ ඇති සියල්ල. බුදුදහමට අනුව විශ්වය ලෝකේ විතරක් නෙවෙයි ලෝක ඔක්කොම එකතු වුණාම මේ හැම දෙයකටම කියන්නේ විශ්වය කියලා අපි. විශ්වය තුළ තියෙන සියලුම දේවල් දේව නිර්මාණයන් හෝ එසේ නැතහොත් අහම්බෙන් හටගත් දේ හෝ නොවේ. බුදුදහමේ ඉගැන්වෙන හැම දෙයක්ම දේව ඉස්සර නිර්මාණ හේතු කියලා අපි පළවෙනි පාඩමේදී කතා කළා. එනම් දෙවියන්ගේ නිර්මාණයක් නෙවෙයි. අදිච්ච සමුප්පන්නවාදයට අනුව ඉබේ හටගත් දේවල් කියලා ඉගැන්වීමක් තිබුණා. බුදුදහමට අනුව ලෝකේ දේවල් දෙවියන් විසින් නිර්මාණය කරපු දේවල් විදිහටවත් අහම්බෙන් හටගත් දේවල් විදිහටවත් සලකන්නේ නැහැ. හේතු සම්භාරයක ප්‍රතිඵලයෝය හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං න හෝති. මේ ඇති කල්හි මේ වේ මේ නැති කල්හි මෙය නැත. ඒ විදිහට අපි ඉගෙන ගත්තේ හේතු ඵල සම්භාරයක හේතුඵල සමவாயක එකතුවක් තමයි ලෝකයේ සියලුම දේවල් කියලයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. හේතුව ස්ථිර නම් නියත නම් හේතුව ස්ථිරයි නම් නියතයි නම් හේතුව ස්ථිරයි නම් නියතයි නම් එහි මුහුකුරා යාමක් හෝ විපරිණාමයක් සිදුවිය නොහැකිය.
හේතුව ස්ථීරව නියත වශයෙන්ම තියෙනවා නම් ඒක විපරිණාමයට පත්වීමක් හෝ මුහුකුරා යෑමක් සිදු වෙන්න බෑ. අපි මේක සරලව ගත්තොත් අපේ ශරීරය ගන්න. ඔබ එකේ පන්තියේ ඉන්නකොට හිටපු විදිහ මතකද? දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ මුහුකුරා ගිහිල්ලා විපරිණාමයට පත් වෙලා. එහෙනම් අපිව නිර්මාණය වීමට හේතු වෙච්ච දේවල් ස්ථිර නැති නිසා. මෙතන කියන්නේ හේතුව ස්ථිර නම් නියත නම් එහි මුහුකුරා යාමක් හෝ විපරිණාමයක් සිදු විය නොහැකිය. එසේම අස්ථිර නම් తాවකාලික වූවක් නම් අස්ථිර දෙයක් නම් తాවකාලික වූ දෙයක් නම් මොකද වෙන්නේ? එහි ප්‍රතිඵලය ස්ථිර හෝ සදාකාලික විය නොහැකිය. ප්‍රතිඵලය ස්ථිර හෝ සදාකාලික විය වෙන්න බෑ අස්ථිර දෙයක් නම්. අපේ ශරීරය අස්ථිරයි. ඒ නිසා තමයි එකම විදිහට හැමදාම තියෙන්නේ නැත්තේ. පුංචි කාලේ හිටියා වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණ කාලෙටපත් වුණාට පස්සේ දැන් ඉන්න වයසේ ඉන්න පුළුවන්. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? අපි නිර්මාණය වෙලා තියෙන හේතු හැම එකක්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නිසා, නිත්‍ය නැති නිසා. මේ මූල ධර්මයන් ධර්මානුකූලව වටහා ගැනීම ත්‍රිලක්ෂණ අවබෝධයේ මුල් පියවර වශයෙන් ගැනේ. මෙන්න මේ මූල ධර්මයන් ධර්මානුකූලව වටහා ගන්න එක, අවබෝධ කරගන්න එක තමයි ත්‍රිලක්ෂණයේ මුල්ම පියවර විදිහට සැලකෙන්නේ. සියලු ධර්මයන් ප්‍රශ්නයක් තිබුණා. ලෝකේ සියලුම ධර්මයන් බුදුදහමට අනුව බෙදෙන වර්ග දෙක මොනවද කියලා? සියලු ධර්මයන් සංකත අසංකත කියලා දෙකකට බෙදෙනවා. අපි නැවත වතාවක් මේ ප්‍රශ්නෙට අවධානය යොමු කළොත් හොඳයි. ඔව් 2017 2018 අවුරුද්දේ තමයි මේ ප්‍රශ්නේ තිබුණේ. ත්‍රිලක්ෂණයට අනුව ත්‍රිලක්ෂණ පාඩමට අනුව. ඔව් ලෝකේ බුදුදහමට අනුව ලෝකයේ සියලුම ධර්මයන් බෙදෙන කොටස් දෙක මොනවද කියලා තමයි අහලා තිබුණේ. අපි බලමු ප්‍රශ්නේ නැවත වතාවක්. ඔව් මේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රය. ත්‍රිලක්ෂණයේදී සියලු ධර්මයන් බෙදෙන කොටස් දෙක නම් කරන්න. ත්‍රිලක්ෂණයේදී සියලු ධර්ම බෙදෙන කොටස් දෙක නම් කරන්න කියන ප්‍රශ්නය 2017 අවුරුද්දේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ දැක්වෙන ප්‍රශ්නය. ත්‍රිලක්ෂණයේදී සියලු ධර්මයන් බෙදෙන කොටස් දෙක නම් කරන්න කියලා තමයි ප්‍රශ්නය ඇවිල්ලා තිබුණේ. මෙතනදී ඒ සඳහා පිළිතුරු ලැබෙනවා. සියලු ධර්මයන් සංකත අසංකත වශයෙන් කොටස් දෙකකට බෙදේ කියලා. කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට ඒ ප්‍රශ්න පත්‍රයේම සඳහන් වුණා ඒ ගැන විස්තර කරන්නට කියලා. එම කොටස් ගැන හැඳින්වීමක් කරන්න. සංකත අසංකත කියන කොටස් දෙක ගැන හැඳින්වීමක් කරන්නට කියන ප්‍රශ්නය ලකුණු 4ක ප්‍රශ්නය. දෙවන අසංකතය හේතු ප්‍රත්‍ය සමவாயෙන් නිපන් ධර්මයක් නොවන හේිනි. සසු සවිඥානික අවිඥානික සියල්ල සංකතේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ එක්වීම නිසා හටගෙන ඇති හේිනි. එනම් අපිට සංකත අසංකත කියන එක විස්තර කරන්නට පුළුවන්. නම් කරන්නට ඕන ඉස්සෙල්ලාම සංකත අසංකත කියලා. ඊළඟට නිවන අසංකතයි. හේතු ප්‍රත්‍ය වලින් හටගන්නේ නැති දේවල් අසංකතයි. නිවන විතරයි අසංකත ධර්මයේ විදිහට ඉගැන්වෙන්නේ. අනිත් සවිඥානික අවිඥානික පන ඇති පන නැති සියලුම දේවල් සංකතයි. සංස්කාර ධර්ම ඒකට හේතුව හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ එක්වීමෙන් හටගෙන තියෙන නිසා.
සංකත ධර්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගත්ත පණ නැති සියලුම දේවල්. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් හට නොගත් එකම නිර්වාණය. ඒ විදිහේ පුංචි විස්තරයක් කළාම හරි. යම් හේතුවක් නිසා හටගත් යම් ධර්මයක් වේ නම් හේතුව නැති වී ගිය කෙනෙහි එහි ඵලයේද නැති වී යයි. හේතුම් පටිච්ච සම්භූතා භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. යම් හේතුවක් නිසා හටගත් යම් ධර්මයක් වේ නම් හේතුව නැති වී ගිය කෙනෙහි එහි ඵලයේද නැති වී යයි කියන අදහස. ඒකී අනිත්‍යතාවයෙන් යුක්ත වූ සියලු සංකත සංස්කාර ධර්මියෝ රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් කොටස් ඛණ්ඩ පහකට අයත්ය. කොටස් පහකට බෙදෙනවා. ලෝකේ අනිත්‍යතාවයෙන් යුක්ත වූ සියලු සංකත ධර්ම සංස්කාර ධර්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහකට බෙදෙනවා. රූප නාම රූප කියලත් මේක වර්ග කරනවා. නාම රූප කියලා. පළවෙනියටම තියෙන එක රූප. අපි ප්‍රධාන ලෝකයේ තියෙන සියල්ලක්ම මේ පහට වෙන් කරලා ඒ පහ කොටස් දෙකකට වෙන් කරනවා නාම රූප කියලා. එහෙනම් රූප කියලා කියන්නේ රූප අනිත් හතරම නාම කොටසට තමයි ගැනෙන්නේ. කන්ද පහ ස්කන්ධ. පංචස්කන්ධය කියලා කියන්නේත් මෙන්න මේකට. පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. නුවණින් සලකා බැලීමේදී මේ පහට අයත් නොවන කිසිවක් මේ විශ්වය තුල නොමැති බවත් විශ්වය තුල මේ පහට අමතරව තියෙන කිසිම දෙයක් නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ තමයි ලෝකයේ තියෙන සියලුම දේවල් අන්තර්ගත වෙන කොටස් පහ. ඇති වී නැති වී යාම උපාද වය ධම්මිනෝ බවත් දැක්ක හැකිය. ලෝකයේ ඇතිවීම සහ නැතිවීම උපාද සහ වය. ඇතිවීම වය කියලා කියන්නේ නැතිවීම කියන තත්ත්වයෙන් යුක්තයි. ඇස අනිත්‍යය. මොහොතින් මොහොත වෙනස් වන සුළුයි. ඇහැ අනිත්‍යයි. නිට්ටය විදිහට ස්ථීර විදිහට තියෙනවද? එහෙමනම් හැම වෙලාවකම එකම රූපේ දිහා බලාගෙන එකම සිතුවිල්ලක අපිට ඉන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම ඉන්න බෑ නේද? ඒ මොකක් නිසාද? ඇහැ අනිත්‍ය නිසා. චක්කු විඥානය අනිත්‍ය නිසා. රූපය නිට්ටයයි. අනිත්‍යයි. රූපය අනිත්‍යයි. ඒද මොහොතක් පාසා වෙනස් වේ. මොහොතක් පාසා වෙනස් වෙනවා. ඔබට මුලින්ම අවුරුද්දේ මුලින්ම ලැබුණු පෙළපොත අවුරුද්ද අවසන් වෙනකොට වෙච්ච දේ මතකද? එහෙම නැත්නම් ඔබ අලුතින්ම අරගත්ත යම්කිසි දෙයක් ගැන හිතන්න. ඒක ටික දවසක් යනකොට ඔබ ආදරෙන් කොහොම හරි ආරක්ෂා කරන්නට උත්සාහ කළත් ඒක වෙනස් වෙලා කැඩිලා බිඳිලා දූවිලි තැවරලා හීරිලා ගියපු විදිහ. මේ දෙකේ එකතුව නිසා පහළවන චක්කු විඥානයේද අනිත්‍යය. ඇහත් අනිත්‍යයි. ඇහෙන් බලන රූපත් අනිත්‍යයි. ඇහැයි රූපයයි කියන දෙකම නිසා ඇතිවෙච්ච චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. ඇහත් රූපයත් ගැටීම නිසා ඇතිවෙච්ච චක්කු විඥානියත් අනිත්‍යයි. මම මේ වෙලාවේදී මෙතන තියෙන එක රූපයක් දිහා බලනවා. තවත් සුළු මොහොතකින් මගේ ඇස් දෙකින්ම වෙනත් රූපයක් දිහා බලනවා. ඒක ඉතාමත් වේගයෙන් තවත් රූපයකට ගමන් කරන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඇහෙන් විතරක් නෙමෙයි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. රූප දිහා බලන එක විතරක් නෙමෙයි. කනට ඇහෙන ශබ්දත් එහෙමයි. මේ වෙලාවේ ඇහෙන ශබ්දයක් තවත් ටික වෙලාවකින් තව ශබ්දයක් ඇහෙනවා. එක මොහොතකින් ශබ්ද ගොඩකට අපේ කන යොමු වෙනවා. එහෙනම් කනත් ශබ්දයත් කන නිසා ඇතිවෙනා වූ සෝත විඥානියත් අනිත්‍යයි. අනිත්‍යතාවයෙන් යුක්තයි. අනිත්‍ය වූ විපරිණාම ස්වභාවයෙන් යුද්ධයකින් හටගන්නා දෙයක් කෙසේනම් නিত্য සනාතනික වූවක් විය හැකිද? අනිත්‍ය වෙච්ච විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වූ දේවල් වලින් හටගත්ත මොකක්ද
සනාතනිකව සදාතනිකව හැමදාම තියෙන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ. යන්න ශාස්ත්‍රවාදයේ හිස් බව දක්වමින් අනිත්‍යතාවයේ ඉස්පුට කිරීම සඳහා බුදුදහම ඉදිරිපත් කරන තර්කයයි. බුදුදහමින් ඉදිරිපත් කරන තර්කය තමයි අනිත්‍ය වූ විපරිණාම ස්වභාවයෙන් යුතු දෙයකින් හටගත්ත දෙයක් කොහොමද නিত্য සනාතනික වූවක් වෙන්නේ කියලා තමයි ප්‍රශ්න නගන්නේ. ශාස්ත්‍රවාදයේ හිස් බව. ශාස්ත්‍රවාදී කියලා කියන්නේ සදාතනිකයි කියන අදහස. ශාස්ත්‍රවාදයේ හිස් බව ප්‍රදර්ශනය කිරීම සඳහා බුදුදහම නගන ප්‍රශ්නය තමයි අනිත්‍ය වූ විපරිණාම ස්වභාවයෙන් යුක්ත දෙයකින් හටගන්නා දෙයක් කොහොමද නিত্য සනාතනික දෙයක් බවට පත් වෙන්නේ කියලා නගන ප්‍රශ්නය. සමකාලීන ආගමික මතාන්තර ඇසුරෙන් විඥානී අවිනස්වර බව පිළිබඳ මිසදිටු අදහසක් ඇති කරගත් සාතිනම් භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ තදින් දෝෂාරෝපණය කළහ. සමකාලීන ආගමික මතාන්තර ඇසුරෙන් විඥානීය අවිනස්වර බව පිළිබඳව මිසදිටු අදහසක් ඇති කරගත්තා. විඥානය කියන එක ආත්මයෙන් ආත්මයට ගමන් කරනවා කියලා, සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා කියලා සාති කියලා භික්ෂුන් වහන්සේ නමක් වැරදි අදහසක් ඇති කරගෙන හිටියා. එහෙම විඥානය ගමන් කරන්න විදිහක් නැහැ. මේ මොහොතේ මම බලපු රූපේ ඊළඟ රූපේ දිහා බලනකොට වෙනස් වෙනවා. එහෙනම් මේ රූපේ දිහා බලනකොට තිබුණු චක්කු විඥානය නෙවෙයි ඊළඟ රූපේ දිහා බලනකොට ඇති වෙන්නේ. ඊට පස්සේ අපි ශබ්දයකට අවධානය යොමු කරනකොට ඒ වෙලාවේදී සෝත විඥාණයට මාරු වෙනවා. එහෙනම් එකම විදිහට සංසාරයෙන් සංසාරයට ගමන් කරන විඥානයක් පවතින විදිහක් නැහැ. සාතිකේන හාමුදුරන් වහන්සේ ඇති කරගෙන තිබුණු අදහස වැරදි අදහසක්. දැන උගත්කම් නැති පුහුදුන් මිනිසෙකුට නම් සතර මහා භූතයන්ගෙන් සැදී ඇති කය දෙස බලා සුළු කලකට හෝ ඒ ස්ථීරව පවත්නේ යයි කීමට ඉඩ ඇත. දැන උගත්කමින් අඩු පුද්ගලයෙක්ට කියන්න පුළුවන් සතර මහා භූත ධර්මයන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. මේ හතරෙන් හැදිච්ච රූපේ ස්ථිරයි කියලා කියන්න පුළුවන්. දැන් ඔබේ රූපය ඉපදිච්ච දවසේ ඉඳලා වෙනස් වෙමින් නමුත් තාමත් තියෙනවා. ඒ නිසා ඔබට කියන්න පුළුවන් රූපේ තියෙනවා කියලා. එය රැයක් දහවලක් දිනක් දෙකක් හෝ ජීවිත කාලයක් පවත්නා බව දක්නට ඇති හේනි. රැයක් දහවලක් දැන් අවුරුදු 10ක් 15ක් 20ක් 21ක් වෙලා තියෙන නිසා ඔබ හිතනවා මගේ රූපේ පවතිනවා කියලා. එහෙත් විඥානයේ අසුරු සනක් ගසන කාලයකටත් අඩු මොහොතකදී ඇතිව නැති වී යයි. විඥානය කියන එක ඊටත් වඩා ඉක්මනින් ඇති වෙලා ඉක්මනින් නැති වෙලා යනවා. අපේ රූපයත් අපිට පෙන්වන්නට තියෙනවා වගේ පෙන්වන්නට අපේ රූපයත් එහෙම තමයි. එහෙන් සාතිකේ දෘෂ්ටිය හිස් ප්‍රලාපයක්ය යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පැහැදිලි කර දුන්සේක. සාතිකේන භික්ෂූන් වහන්සේ කරන ප්‍රකාශය ප්‍රලාපයක් බොරුවක් අසත්‍යයක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් අනිත්‍යතා සිද්ධාන්තයේ විවිධ උපමා රූපක උපයෝගී කොටගෙන විග්‍රහ කර දැක්වීමට උත්සාහ දරා ඇත්තේ ඒ ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳ ගොඩනගා අදහස් ගොඩනැගීමෙහිලා ප්‍රධාන ස්ථානයක් ගන්නා හේිනි. අනිත්‍යතා සිද්ධාන්තය ගැන ඒ විදිහට විවිධ අදහස් දක්වමින් විග්‍රහ කරන්නට උත්සාහ කරලා තියෙන්නේ ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳව අදහස් ගොඩනැගීමේලා ප්‍රධාන ස්ථානයක් අරගන්න නිසා කියලයි සඳහන් වෙන්නේ. හොඳයි. අපි අද කතා කළේ ත්‍රිලක්ෂණ ධර්මතාවයේ යටතේ තියෙන පාඩම හඳුනා ගැනීම සහ අනිත්‍ය කියන ලක්ෂණයට අදාළ තොරතුරු. ඊළඟ දවසේ දුක්ඛ සහ අනාත්ම එහෙම නැත්නම් දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දෙක ගැන කතා කරනවා සාකච්ඡා කරනවා. අද ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා මේ ලක්ෂණ තුන. ඔබට දහම් පාසල් අවසාන විභාගයේ සමත් වීමට වගේම ඔබේ ජීවිතයේ අවබෝධය ඇති කරගන්නටත් මේ කරන සාකච්ඡාවන් වැදගත් වේවි. ඒ වගේම ධර්මාචාර්ය විභාගයටත් ඔබට මේ සාකච්ඡාවන් ගොඩක් වැදගත් වේවි. එහෙමනම් හෙට දවසේදී අපි තවත් කොටස් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ශාස්ත්‍රීය ඉතිහාසයේ පොතට සම්බන්ධව. ඒ පාඩමින් හම්බුවීමේ බලාපොරොත්තුවෙන් නැවතත් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පාඩම් සාකච්ඡාව සිදු වෙන්නේ අඟහරුවාදා දවසේ. ලබන සතිය අඟහරුවාදා දවසේ උදේ 9ට. එහෙමනම්
ඒ පාඩම් සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් 4 තමයි මේ පාඩම් සාකච්ඡාවන් අපි සිදු කරන්නේ. එසේනම් අද දවසේ පාඩමෙන් සමුගන්නවා පිරිවෙන දහම් පාසල අපගේ සියලු සම්බන්ධතා ඒ වගේම දහම් පාසල අවසාන විභාග පන්ති එකමුතුව කියන අපේ සමූහය සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්